සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහවතුනි තථාගත බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන දුර්ලභව ලැබූ මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට নিরතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ ආරූප වාහිනිය අද දවසේත් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව ලොව පුරා විසිරුවා හරින්නට අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ කඩුවෙල පදිංචි රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ විශ්‍රාමික ආර්.එම්. සුදුමැණිකේ රත්නායක මෑණියන් සහ විදේශගතව සිටින ගයාන් චතුරංග පුතුණුවන් ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්තුන් හැටියට ඔබ සියලුම දෙනා ඒ කාරණාව මනාව දැන් දන්නවා. සක් දෙවිඳුන් අමතලයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළේ දෙවිඳුනි සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. පින්තුනි, මේ ලෝක ධාතුවේ අහන්නට තියෙන හොඳමදී, අහන්නට තියෙන ඉස්තරම්මදී, අහන්නට තියෙන වටිනාම කියනදී තථාගත ශ්‍රී සද්ධර්මයි. ඇයි එහෙම සඳහන් කරන්නේ? වෙනත් දේවල් අහනකොට අපිට රාගය වැඩි වෙනවා, අපිට ද්වේෂය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා. රාග දේශ මෝහ කෙලෙස් ධර්මයන් වැඩි වෙනවා. රාග දේශ මෝහ කෙලෙස් ධර්මයන් වැඩි වෙන්න මොකද වෙන්නේ? අපේ සසරේ තවත් දිග්ගැසෙනවා. ආන්ගේ දිග්ගැසීම මේ සසරේ අපිව හුඟක් දුක් විඳින්න උන් බවට පත් කරනවා. එහෙමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනා මේ සසරින් එතර යන්න ඕනි කියන කාරණාව දැනගන්නවා. මේ සසර හිතනවට වැඩිය හුඟක් භයානකයි කියන කාරණාව මනාව දැනගන්නවා. එහෙම දැනගන්න කෙනා සසරින් එතර යන්න විරවැයන් වඩනවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළි අරගෙන තමන් හැදෙන්න බලාපොරොත්තු වෙනවා. හැදෙන්න විරවැයන් වඩනවා. වීරිය වඩනවා. ප්‍රඥාව වඩනවා. සසරින් එතර යන්න අදිෂ්ඨාන කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන අය සසරින් එතර යන්න උත්සාහ කරනවා. එහෙමනම් සද්ධර්ම ශ්‍රවණය තමයි මේ ලෝකයේ තියෙන අහන්නට තියෙන හොඳමදී. තථාගත ශ්‍රී සද්ධර්මයේ අහන අය ඒ අසන ධර්මයේ ප්‍රගුණ කරන්න ඕන. ඇහුවා කියලා විතරක් මදිනේ. තමන් ඒ කාරණාව ප්‍රගුණ කරන්නත් ඕනේ. සංසාර සාගරයෙන් එතර යන්න මේ ධර්මයේ ප්‍රයෝජනීයකට ගන්න ඕනේ. සංසාර සාගරයෙන් එතර යන්න මේ ධර්මයේ භාවිතා කරන්න ඕනේ. එමනම් ඔබ සියලු දෙනා ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකීන් බවට පත් වෙනවා වගේම
ධර්මයේ මේ මුළු මහත් ලෝකයට දානය කරන්න බෞද්ධ රූප වාහිනිය තුලින් කටයුතු සෝදානම් කරගත්තා. එයින් ධර්ම දානපතියෙන් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ බව අපේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දාණය, මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය ඔබට මට සංසාර සාගරයෙන් ඈතර යාම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනේ සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන අයගේ හැටි. සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන අය කොයි වගේද? අචල ශ්‍රද්ධාවක් තියෙන අය කොයි වගේද? අචල ශ්‍රද්ධාවක් තියෙන අය නිසා, සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන අය නිසා කොයි තරම් ප්‍රමාණයකට සංසාර සාගරයෙන් ඈතර වෙන්න නම් පුළුවන්ද? ඒ වගේමයි අචල ශ්‍රද්ධාවන්තයෝ කොයි වගේ සිතක් යහපතක් මේ ලෝක ධාතුවට සිද්ධ කරනවද? මේ කාරණා සාකච්ඡා කරන්න හුඟක් වටිනවා. ඒ නිසා ආන්ගේ කාරණා සාකච්ඡා කරන්න දැනගන්න අපි මේ ධර්ම කාරණා සාකච්ඡා කරමු. පින්තුනි, අචල ශ්‍රද්ධාව කියන්නේ සෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි බොහෝ විටකදී අපිට පේනවා බොහෝ දිනකට තියෙන්නේ සෙලවෙන ශ්‍රද්ධාව. දැන් තියෙන ශ්‍රද්ධාව තව සුළු මොහොතකින් වෙනස් වෙනවා. අපි හිතමුකෝ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට තැනක හොඳ කියනකොට එතන අපි ඉන්නවනම් එතන අපේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒගොල්ලෝ හොඳ කියපු අය එතනින් ගියපුවාම තවත් පිරිසක් ඇවිල්ලා බයිනවා. නිග්‍රහ කරනකොට ඒක අහගෙන ඉඳලා අපිට හිතෙනවා ඔය කියන කාරණා ඇත්ත වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට උච්චර ගුණයක් නැහැ. අර බණින කාරණා හිතේ තියාගෙන ඒ ශ්‍රද්ධාව නැති කරගන්නවා. තිබ්බ ශ්‍රද්ධාව විනාශයි. අලුතෙන් ශ්‍රද්ධාවක් ඉපදුනා නම් ඒ ශ්‍රද්ධාව එතනදී විනාශ කරගන්නවා. ඒක දැන් හිතලා බලන්න මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ මොන වගේ අයද? ගුණ කියනකොට ශ්‍රද්ධාව වැඩි වෙනවා. එතෙන්ට ඇවිල්ලා අගුණ කියනකොට ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ශ්‍රද්ධාව හරියටම තියෙන අය කවුරු ඇවිල්ලා ගුණ කිව්වත්, කවුරු ඇවිල්ලා බැන්නත්, කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් ඒ කෙනාගේ ශ්‍රද්ධාව තව තව වැඩි වෙනවා මිසක් ඒ ශ්‍රද්ධාව විනාශ වෙන්නේ නැහැ. එයි මෙච්චර මේ ශ්‍රද්ධාව ගැන අපි මේ සාකච්ඡා කරන්නේ. මොකද ශ්‍රද්ධාව ගැන සාකච්ඡා කරන්නේ නැතුව මේ ශාසනයට එළඹෙන්න බෑ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයන්ටයි මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඈතර වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙම ශ්‍රද්ධාවන්තයෝ කීප දෙනෙක් පිළිබඳව සාකච්ඡා කරන එක අපිට හුඟක් වටිනවා. මොකද ශ්‍රද්ධාවන්තයෝ පිළිබඳව සාකච්ඡා කරනකොට අපට තේරෙනවා ඒගොල්ලොන්ට වඩා කොයි තරම් පහතින්ද අපි ඉන්නේ. එහෙම නැතිනම් ඒගොල්ලොන්ට වඩා හුඟක් ඉහළින්ද අපි ඉන්නේ. ඇත්තටම අචල ශ්‍රද්ධාවන්තයන් කොයි තරම් සේවයක් මේ ලෝකෙට සිද්ධ කළාද? අචල ශ්‍රද්ධාවන්තයන් නිසා කී දිනෙකට සංසාර සාගරයෙන් ඈතර යන්න ලැබුණාද? මේ කාරණා දැනගන්නකොට අපිට හිතෙයි මං හින්දා කෙනෙක් සසරින් ඈතර වුණාද? මං හින්දා කෙනෙක් වැරදි වැඩ කරපු එක නතර කළාද?
මට වෛර කරපු කෙනෙක් මං හින්දා මට තව වෛර කරන්න පටන් ගත්තද? එහෙම නැතිනම් මට වෛර කරපු කෙනෙක් මං හින්දා සැනසීලා ඒ වැරදි අඩුපාඩු හදාගෙන සසරින් ඉතර යන්නේ මට වැරදුනා මගේ යාළුවේ කියලා උත්සාහ කරනවද රුවයන් වඩනවාද? එහෙම හිතලා බලන්නකෝ. අඩුම තරමේ මගේ අම්මා, අඩුම තරමේ මගේ තාත්තා, මගේ අම්මවයි තාත්තවයි වත් මට ශ්‍රද්ධාවේ පිහිටන්න පුළුවන්කම ලැබුණාද? එහෙම නැතිනම් අම්මයි තාත්තයි මට වැඩිය ශ්‍රද්ධාවන්තයින් ඒ වගේවත් ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න මට පුළුවන්කම ලැබුණාද? අපි කවමදාකවත් ඒකට උත්සාහ කළාද? පිළිතුරු මේ ලෝක ධාතුවේ තියෙන අති ශ්‍රේෂ්ඨතම ආගම බුද්ධ ආගම. මේ ලෝක ධාතුවේ තියෙන සියලුම ශාසනයන් වලට වඩා සැබෑම සත්‍ය මේ මනුස්ස ලෝකෙට පෙන්වලා දුන්න ශාසනය ලෝතර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය. මේ ශාසනයේ ශ්‍රද්ධාව අපට උපදින්නේ නැතිනම් වෙන ශාසනයක උපදින ශ්‍රද්ධාව අපිව නිරයෙන් නිරයට එක්කරගෙන යනවා. නිරයෙන් නිරයට අපායෙන් අපායට මේ මුළු සංසාර සාගරෙම ඇවිද්දවනවා වෙන ශාසනයක් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. හැබැයි මේ ශාසනයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අපිව සසරින් ඈතර කරනවා. මුද්දම කාරණාවක් හිතලා බලන්නකෝ. වෙනත් ආගම්වල ස්වර්ගයේ පෙන්වුවේ නිවන පෙන්වුවේ මෙරිලා ගියපුවාම. මැරුණාම තමයි පෙන්වන්නේ. හැබැයි මැරුණාම පෙන්වුවට ඔයගොල්ලෝ කවුරුත් මැරෙන්න බය වුණේ නැද්ද? මැරෙන්න බය වුණා. සියලු ආගම්වල ලෝකේ තියෙන එහෙමනේ. හැමෝම මරණයට බොහොම බයයිනේ. මැරෙන්න බය වුණා. එතකොට ස්වර්ගයට යන්නේ කියලා දැනදැනත් දෙවියන් අතර උපදින්න යන්නේ එහෙමනේ කියන්නේ. ඒක දැනදැනත් මැරෙන්න බය වුණේ නැද්ද? මේ ලෝකේ දාලා යන්නේ බොහොම බය වුණා. හොඳම යහළුවා, හොඳම යෙහෙලිය, අම්මා තාත්තා, බිරිඳ, ස්වාමියා, දරුවෝවත් මැරෙනවට කැමති වුණාද? ඊළඟට ස්වර්ගයේ උපදින්නේ කියන එක දැනදැන නෑ. ඒත් ඒගොල්ලෝ බය වෙලා ඇඬුවා. යන්න එපා මගේ අම්මේ. යන්න එපා මගේ තාත්තේ. යන්න එපා අක්කේ, අයියේ නංගියේ මල්ලී කියලා. එතකොට එතෙන්ට යන්න ඒගොල්ලෝ බය වුණා. ඇයි බය වුනේ? මැරිලයි ලැබෙන්නේ කියලා කිව්ව නිසා. හැබැයි අපේ ශාසනය කොයිතරම් වෙනස්ද? මැරුණයින් පස්සේද නිවන ලැබෙන්නේ? නෑ, මැරුණාම එහෙම නෙවෙයි නිවන ලැබෙන්නේ. මැරෙන්න කලින් ජීවතුන් අතර ඉන්නකොටමයි ලැබෙන්නේ. එහෙනම් දැන් තේරෙනවද වෙනත් ආගම් වලට වඩා ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා? කොයිතරම් වටිනවද කියලා? කොයිතරම් උතුම්ද කියලා? අපිට මේ කාරණා පැහැදිලි වෙනව නේද? ඒකයි සඳහන් කළේ මේ ලෝකේ තියෙන වටිනාම කියන ශාසනයේ ගමන් කරන්න හැමෝටම පුළුවන්ද? හැමෝටම බෑ. ශ්‍රද්ධාවන්තයින්ටයි පුළුවන්. එහෙනම් මමත් එහෙම ශ්‍රද්ධාවන්තයෙක්ද? මගේ ශ්‍රද්ධාව කොයිතරම් තියෙනවද කියන කාරණාව අපේ ජීවිතය අපි හිතන්න ඕනේ. හොඳම උදාහරණයක් සූරම්බට්ට උපාසකතුමා. එතුමාගේ නම අම්බට්ට. දක්ෂ නිසා සූරම්බට්ට කියන නම පටබැන්නා. මහ පුදුම දක්ෂේ. හැබැයි මුල් කාලේ අන්තොටුවන්ගේ අනුගාමී. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඳපු පොදුපු කෙනෙක් එහෙම නෙවෙයි. එහෙනම් හොඳම උදාහරණයක් තමයි සූරම්බට්ට උපාසකතුමා. මුල් කාලේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ නැහැ. උන්වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගෙන හිටියේ නේ. අන්තොටුවන්ගේ අනුගාමිකයෙක් විදිහට තමයි හිටියේ. අපේ භාග්‍යතුන් වහන්සේ දවසක් උදෑසන මහා කරුණා සමාපත්තියේ සමවදිනකොට දැක්කා සූරම්බට්ට උපාසකතුමාට සංසාර සාගරයෙන් ඈතර යන්න පින් තියෙනවා. මං ඒකට උපකාර කරන්න ඕනේ. මං ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් ඇයි මේ අනුග්‍රහ කරන්න භාග්‍යවතුන් වහන්සේට හිතෙන්නේ? මේ සසරේ තියෙන භයානකම නිසා. අපිට වඩා හොඳට මේ සසර කොයිතරම් භයානකයිද කියලා භාග්‍යවතුන් වහන්සේ දන්න නිසා.
අපිට තාම තේරෙන්නේ නැති ඇයි මේ සසර මෙච්චර භයානකයි කියලා. තණ්හාව නිසා. රාග, දේශ, මෝහ ඕනාවට වඩා තියෙන නිසා. අපිට තාම පින් ඉස්මතු වෙලා නැති නිසාද කොහෙද අපට තේරෙන්නේ මේ සසර මෙච්චර භයානකයි කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ සසර පිළිබඳව කලකිරුම් මැත්තා හුවව්. මේ සසර පිළිබඳව කලකිරෙන්නම කියලා දේශනා කළා. ඇයි? ඒ තරම්ම මේ සසර භයානක නිසා. සූරම්බට්ට උපාසකතුමාට සසරින් එතර යන්න පින් තියෙනවා කියන කාරණාව දන්න නිසා පාසියුරු අරගෙන භාග්‍යවතුන් වහන්සේ සූරම්බට්ට උපාසකතුමායි ගෙදරදී හැට පිණ්ඩපාතය ආවා. සූරම්බට්ට උපාසකතුමා කල්පනා කරනවා මේ කාලේ වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් නිසරණ ගිහින් ඉන්නේ. කල්පනා කරනවා බවත් ගෞතමයන් වහන්සේගේ කීර්තිය හැම දිශාවකම පැතිරිලා තියෙනවා. බවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව සිව් දිසාවේ දස දිසාව පුරාවට මේ කීර්තිය පැතිරිලා තියෙනවා. හැබැයි එහෙම ගුණයක් හැමතැනකම පැතිරිලා තියෙන උත්තමෙක් මම දැකගන්න එක බොහොම හොඳයි. සසරේ පුරුද්දට එහෙම සිතුවිල්ලක් ඇති වුණා. ආන්ගේ සිතුවිල්ල නිසා ගෙදරින් එළියට බහිනකොට භාග්‍යවතුන් වහන්සේ නිවස ඇතුළට එක්කරගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු පිළිසඳරේ ඉදිලා භාග්‍යවතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරනවා. දානෙත් වළඳනවා. අනුමෙවිනි ධර්ම දේශනාව සිද්ධ කරනවා. සූරම්බට්ට උපාසකතුමාවත් දන්නේ නැහැ මාව මේ සංසාර සාගරයෙන් එතර කරවන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ එතරටපත් කළා. සෝවාන් කෙරෙව්වා. මාර්ගඵල සෝවාන් මාර්ගඵලෙ පිහිටුවා. ධර්ම දේශනාව නිමාවටපත් කරලා භාග්‍යවතුන් වහන්සේ වැඩියා. මේක දැක්ක පවුටු මාරයා. මේක දැකලා පාපිෂ්ඨ මාරයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ සූරම්බට්ට උපාසකගේ ගෙදරට ගියා. සූරම්බට්ට උපාසක මටයිති කෙනෙක්. එහෙමයි හිතන්නේ මාරයා. නමුත් දැම්මට හිතාගන්න බෑ මට අයිති තත්වයෙන් ගිලිහිලාද මට අයිති තත්වයේ ඉන්නවද? ඒක මට හොයාගන්න බෑ. මොකද සෝවාන් වෙලා ඉන්නේ. ඒ නිසා මං ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ නිවසින් වැඩියාම සූරම්බට්ට උපාසකතුමාගේ නිවසට යනවා. කොහොමද යන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණම විහිදුවාගෙන බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී දේහය වගේ මවාගෙන නිවසට යනවා පාසියුරු අරගෙන. යනකොට සූරම්බට්ට උපාසකතුමා දකිනවා මේ දැන් මොහොතකට කලින් මගේ නිවසින් වැඩිය බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේලා කිසිම දවසක මෙහෙම ගමන් යන්නේ නෙවෙයි. නමුත් උපාසකතුමා මේක සැක කරනවා. අහනවා නමුත් බුදුරජාණන් වහන්සේද දන්නේ නැහෙනි මොනියම් මො හේතුවකට ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේමයි මේ. ඒ නිසා අහනවා ස්වාමීනි ගියපු ගමම්ම නැවත වැඩි කුමක් නිසාද කියලා ඇහුවා. ඒ වෙලේ මතක් කළා සූරම්බට්ට උපාසකේ මට යම් කාරණාවක් අමතක වුණා. මට යම් කාරණාවක් වැරදුනා දේශනා කරන්න. මම මුලින් මේ පංචස්කන්ධය අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා දේශනා කළා. හැබැයි මේ මුලින් කිව්ව කාරණාව මට වැරදුනා. නමුත් සූරම්බට්ට උපාසක මම මේ කාරණාව නිවැරදි කරලා යන්නයි මේ ආවේ. කිව්වා වගේ මුළු පංචස්කන්ධයේම ඔය කියන තරම් අනිත්‍ය නෑ, දුක්ඛ නෑ, අනාත්ම නෑ කියලා මේ විදිහට කිව්වා. උපාසකතුමා කල්පනා කරනවා දැන් සෝවාන් වෙලා ඉන්නේ. මහ පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ. අච්චල ශ්‍රද්ධාවක් තියෙන්නේ. සංසාරේ හුඟක් පින් කරලානේ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ හරියටම සරණ ගිහිල්ලා ඉන්නේ. කැඩෙන්නේ බින්දෙන්නේ නැහැ කිසිම හේතුවකට ජීවිතේ. සෝවාන් වුණ කෙනෙක් ආත්මවර 7ක් දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ මේ විදිහට සැරිසල්ලා සසරින් ඈතර යනවා. නිරේ උපදින්නෙත් නේ. එහෙනම් සඳහන් කරනවා මේ අති උත්තමයට සූරම්බට්ට උපාසකතුමාට හිතෙනවා මේ නම් බුදුරජාණන් වහන්සේ නෙමෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේ නැවත මේ විදිහට මට වැරදුනා.
අසුවල් කාරණාව මම සකස් කරන්න ඕනේ. ඒ කාරණාව මම නිවැරදිව දේශනා කරලා යන්න යාවි කියලා කවදාකවත් දේශනා කරන්නේ නැහැ. කිසිම දවසක උන්වහන්සේලා හිස් වචනයක් මේ වචනේ ශ්‍රී මුක ධාතුව විවර කරලා දේශනා කරනවද? දේශනා කරන්නේ නැහැ. එහෙනම් සඳහන් කරනවා ඒකාන්තයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි මාව මේ පරීක්ෂා කරන්න ඇවිල්ලා ඉන්නේ පාපිෂ්ඨ මාරයා. අහනවා පාපිෂ්ඨ මාරය තොප නේද මේ ඇවිල්ලා ඉන්නේ? සඳහන් කරන මේ අහන්නේ උතුම් ආර්යයන් වහන්සේ නම. ආර්යයන් වහන්සේ නමක් අහනකොට මාරයට පිළිතුරු නොදී ඉන්න බෑ. ඒ නිසා සඳහන් කරනවා ඕම මාරයම තමයි කියලා. ආන්ගේ වෙලේ පාපිෂ්ඨ මාරය මෙතනින් වහා පලායව කියලා සූරම්බට්ට උපාසකතුමා එලෝ ගන්නවා. බලන්න ආචල ශ්‍රද්ධාව කොයි වගේද කියලා. සමහර වෙලාවට අපි නම් මේ කාරණාව පිළිගන්න තිබුණා වෙන්න පුළුවන් මේ කාරණාව. බුදුරජාණන් වහන්සේට වැරදිලා නිවැරදි කරලා යන්න ඉන්නේ මේ ආවි. ඒ නිසා මම මේ කාරණාව නැත පිළිගන්නවා කියලා පිළි. ඔබ වාගේ මං වාගේ සාමාන්‍ය පෘථග්ජනය පිළිගන්න උනත් පුළුවන්. දැන් බලන්නකෝ මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අචල ශ්‍රද්ධාවක් තියෙන මේ උත්තමයන් වහන්සේ කොයි වාගේ උත්තමයින්ද කියලා. අපිට ඔබට මට වඩා කොයි තරම් ඉහළින් ඉඳපු උත්තමයන් වහන්සේ නමක්ද සූරම්බට්ට උපාසකතුමා කියන්නේ. මෙහෙම ශ්‍රද්ධාවන්තයෝ බවට අපිට පත් වෙන්න බැරිද? මෙහෙම ශ්‍රද්ධාවන්තයෝ බවට අපට පත් වෙන්න ඕනෑ තරම් පුළුවන්කම තිබුණා. තාමත් අපට පුළුවන් සංසාර සාගරයෙන් ඈතර යන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මනාව කියා දුන් විදිහටම මේ ශාසනය ගමන් කරනවා නම් අපිට ඕන විදිහට ගමන් නොකරේ. මාරයා මෙතනින් පලා ගියපුවාම එදා හවස සූරම්බට්ට උපාසකතුමා නැවත යනවා භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න. භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න ගියපුවම මේ කාරණාව මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අරමුණු කරගෙන ඉදා ධම්සභාවේ ධර්ම දේශනා කළා. එදා ධර්මයේ දේශනා කරලා අවසන් කරනකොට බොහෝ දෙනෙක් තවත් සසරින් ඈතර යනවා. ඒ විතරක් නෙවෙයි සූරම්බට්ට උපාසකතුමාට නොසැලෙන පැහැදීම් යොත්තන් අතරින් උපාසකයින් අතරින් අග්‍රයි කියලා අග්‍රස්ථානයක් පවා ලෝතර බුදුරජාණන් වහන්සේ දා ධම්සභාවේදී මේ උපාසකතුමාට ලැබලා දෙනවා. දැන් හිතලා බලන්න එතුමන්ගේ ශ්‍රද්ධාව කොයිතරම් විශාල ශ්‍රද්ධාවක් තියෙන්නේද? තවත් උදාහරණයක් වශයෙන් අපි තවත් දෙන්නෙක් පිළිබඳව තවත් ශ්‍රද්ධාවන්තයෝ දෙන්නෙක් පිළිබඳව සාකච්ඡා කරමු. නකුල මාතාව නකුල පිතාව මහා පුදුමාකාර ශ්‍රද්ධාවන්ත භාවයක් තිබුණේ. බග්ග රටේ සුන්සුමාරගිරි කියන නුවර තමයි මේගොල්ලෝ හිටියේ. අපේ භාග්‍යවතුන් වහන්සේ බග්ග රටට වැඩිය දවසේ සුන්සුමාරගිරි නුවර බේසකලා කියන වනාන්තරේ වැඩ හිටියා. මේ නුවර හැමෝටම දැනගන්න ලැබුණා. සවනක් ගන බුද්ධ රශ්මී ජාලාවන් විහිදුවේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සමග බග්ග රටේ සුන්සුමාරගිරි නුවර බේසකලා කියන වනාන්තරේ වැඩලා බොහොම විවේකී සුවයෙන් වැඩ ඉන්නවා. බොහෝ දෙනෙක් උන්වහන්සේ දැකලා සතුටු සාමිචියේ යෙදිලා කතා බහ කරලා වන්දනා කරලා බණ අහන්න යනවා. නකුල මාතාවටයි නකුල පිතාවටයි පුදුමාකාර ගෞරවයක් ඇති වුණා. පුදුමාකාර ශ්‍රද්ධාවක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබුණේ. අනේ අපිටත් ඒ අති උත්තමයන්න් වහන්සේව දකින්න තියෙනවා නම් කියලා භාග්‍යවතුන් වහන්සේ දකින්න ගියා. මේගොල්ලෝ සිටුවරු සඳහන් කරනවා මෙන්න මේ සිටුවරයයි සිටු දෙනියයි නකුල මාතාව නකුල පිතාව පුදුම ශ්‍රද්ධාවකින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න බේසකලා කියන වනාන්තරයට එනවා. සංසාරේ පුරුද්දට බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් සිරිපා මණ්ඩලයේ ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පුතේ මෙච්චර කාලයක් අපිව අතහැර දාලා ගිහිල්ලා කොහෙද හිටියේ? පුතේ මෙච්චර කාලයක් අපිව අතහැර දාලා කොහෙද හිටියේ? බොහොම හුඟක් කාලෙකින් මේ හම්බුනේ පුතේ. පුතේ ඇයි අපිව අතහැරලා දැම්මේ? හුඟක් කාලෙකින් නේද පුතේ අපිව මේ හම්බුනේ කියලා භාග්‍යවතුන් වහන්සේට දර්ශනයස උපදවගෙන කතා කළා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ දරු සෙනෙහස උපදගෙන කතා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේත් නිහඬව මේක අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිහඬව මේක දරාගෙන ඉන්නවා. ඇතැම් වෙලාවට ඔබ වගේ මං වගේ අය එතන හිටියොත් හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඉවසගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා සුද්ධෝදන මහරජුගේ මහා මායා දේවියයි. කල්ප ලක්ෂය මේ සංසාරේ පෙරම් පුරලා තියෙන අති උත්තමයෝ දෙන්නේ. එතකොට මේ නකුල මාතාවයි නකුල පිතාවයි නෙවෙයිනි අම්මා තාත්තා. ඒකට මේක ඉවසගෙන ඉන්නේ ඇයි භාග්‍යවතුන් වහන්සේ? මෙතන සඳහන් කරනවා මේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මේ ඉවසගෙන ඉන්නේ. අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙර සසරේ සම්මා සම්බුද්ධත්වයේ වෙනින් පාරමිතා සම්පූර්ණ කරගෙන එනකොට මේ නකුල මාතාවයි නකුල පිතාවයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බෝධිසත්ව ආත්මවරවල් 500ක එක දිගට අම්මයි තාත්තයි බවට පත් වෙලා ඉපදුනා. ඊට පසුව නැවත වතාවක් ආත්මවර 500ක් එක දිගට සුළු පියයි සුළු මෑණියන් බවට පත් වෙලා ඉපදුනා. නැවත වතාවක් ආත්මවර 500ක් එක දිගට මාමයි නැන්දයි බවට පත් වෙලා ඉපදුනා. ආන්ගේ දරුසෙනෙහස නිසායි මේ කියන්නේ මගේ පුතේ මෙච්චර කාලයක් අපිව දාලා ගිහිල්ලා අතහැරලා කොහෙද හිටියේ කියලා. පුත්‍ර ස්නේහයේ ඉපදිලා සංසාරගත පුත්‍ර ස්නේහයේ. බුදුරජාණන් වහන්සේ නැවත සිහියට එනකන් නිහඬව වැඩ ඉන්නවා. මේගොල්ලෝ සිහියට ආපුවාම මේගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. බොහෝ දෙනෙක් සංසාර සාගරයෙන් එතර යනවා. නකුල මාතාවත් නකුල පිතාවත් සෝවාන් වූ මාර්ගධර්ම ඵලෙ පිහිටනවා. කොච්චර වයසට ගිහින් හිටියත් මේගොල්ලොන්ගේ ජීවිත අවසාන කාලේ භාග්‍යවතුන් වහන්සේ එක වතාවක් නැවත මේ නුවරට වඩිනවා. කොයි තරම් වයසට ගිහින් හිටියත් අමාරුකම් සියල්ලම පැත්තකට දාලා කය දුබල වෙලා ශරීරයේ මැරෙන්න ලං වෙලා හිත ශක්තිමත් වුණාට ගත දුර්වලයි ලෙඩ රෝගියන්ගේ මේ ශරීරයේ වැහිලා තිබුණත් බුදුරජාණන් වහන්සේව දකින්නේ නැවත වතාවක් වඩිනවා කියලා සඳහන් කරනවා. නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා සඳහන් කරනවා. එතකොට බලන්නකො කොයිතරම් අමාරුකම් තිබුණත් කොයිතරම් මේ ශාරීරිය දුර්වල වෙලා තිබුණත් කොයිතරම් ලෙඩ වෙලා තිබුණත් කොයිතරම් අපහසුකම් තිබුණත් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන එක නතර කරගත්තේ නැහැ. හැබැයි අපි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවාද එහෙම? අපි එක එක දේවල් හදා ගන්නවා. අපිට අර වැඩේ තිබුණා. මේ වැඩේ තිබුණා. භාග්‍යතුන් වහන්සේ නම් කොයි වෙලාවෙ දකින්න යන්න පුළුවන්ද? ඒ නිසා අර වැඩේ තිබුණා මේ වැඩේ තිබුණා ඒක කරන්න ඕනේ ඔක්කොටම කලින්. ඒක නොකර භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්න අපිට බෑ. මොකද එහෙම වුණොත් ඒ වැඩේ නැවත ආයෙ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම හිතලා භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්න තියෙන මග අපිම නැති කරගන්නවා. බලන්න අපේ හිත කොයිතරම් චෞරයිද කියලා. අපේ හිත කොයිතරම් සැරයිද කියලා. භාග්‍යවතුන් වහන්සේ අපිව සසරින් එතරටපත් කරන්න ආවේ. අපි වෙනුවෙන් මේ සසරේ දුක් විඳි. අපේ අති උත්තමයන්න් වහන්සේ දකින්න යන්න තියෙන ගමන දවසකින් හරි දුර දා ගන්නවා. හොඳම උදාහරණයක් හිතලා බලන්න සක්වලවල් කෝටි ලක්ෂයකට තියෙන එකම මහසෑයි. අපි කොයිතරම් වාසනාවන්තයිද මේ රටේ සිංහලයෝ විදිහට උප්පත්ති ලැබන්නේ. අපිට අනුකම්පා කරලා අපේ බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිම්මාය රන්සොජ්ජල බුද්ධ රූපං රත්තරන් ඇඳක ස්වර්ණමාලීති පතිත නාමං ස්වර්ණමාලි මහසෑයි ජීවමාන සංඥාවෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සක්වලවල් කෝටි ලක්ෂයකට තියෙන එකම මහසෑය. සක්වලවල් කෝටි ලක්ෂයක දුර ඉඳලා දිව්‍ය රාජයින් බ්‍රහ්ම රාජයින් හුඟක් වෙහෙසි මේ මහසෑය පැදකුණු කරගන්නේ. මේ මහසෑය වන්දනා කරගන්නේ. ජීවමාන සංඥාවෙන් බුදුන් පුදන්නේ. ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුදන්නේ. හුඟක් දුක් විඳලා ඒගොල්ලෝ වෙනවා. අපිට බලන්න කොච්චර දුරයිද තියෙන්නේ මෙතන ඉඳලා කොච්චර දුරක්ද තියෙන්නේ කියලා. අපි ඉන්න තැන ඉඳලා කොච්චර දුරක්ද අපට තියෙන්නේ. මාසෙකට එක වතාවක්වත් අපි යනවද භාග්‍යවතුන් වහන්සේ පුදන්නේ? කෝටි ගණන් යොදුන් දුර ඉඳලා
භාග්‍යතුන් වහන්සේ දකින්න එන අති උත්තමයෝ එහෙම දන්නවා ඒගොල්ලෝ අපි බුදුන් වදින්නේ සසරින් එතර යන්නයි අපිට සසරින් එතර යන්න මඟ කියලා දුන්නා සහය ශාස්ත්‍රුන් වහන්සේ. එහෙම කියලා දෙවිවරු බ්‍රහ්ම රාජීන් එනකොට අපි ලෞතර අසහාය ශාස්ත්‍රවරයාණන් වහන්සේ පුදන්නේ මාසයකට වතාවක්වත් අපිට යන්න බෑ. ඇයි කියලා ඇහුවහම අපි කියන්නේ අපිට හුඟක් වැඩ. අපි හුඟක් දොරනේ ඉන්නේ. දරුවන්ගේ වැඩ, බිරිඳගේ වැඩ, ආයතනවල වැඩ, සමාජයේ ප්‍රශ්න, සමිති සමාගම් වල ප්‍රශ්න. එතකොට මේවා අඩාල වෙනවා භාග්‍යවතුන් වහන්සේ වඳින්න කියපුවාම. එතකොට හිතන්නකෝ අර වාගේ ශ්‍රද්ධා සම්පන්න අය ශරීරයේ දුබල වෙලා වයසට ගිහින් අමාරුකම් මැද්දේ ජීවත් වුණත් භාග්‍යවතුන් වහන්සේව දකින්න මං යන්න ඕනි කියලා ආවනම් සක්වලවල් කෝටි ලක්ෂයක කෙරවලේ ඉඳලා මේ අති උත්තමිය භාග්‍යවතුන් වහන්සේ දකින්න එනවනම් අපිට තාම බැරි වුණා භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්න. එතකොට හිතලා බලන්නකෝ අපේ ශ්‍රද්ධාව කොයි වගේද කියලා. ආන් එහෙමනම් මේ කාරණා අපේ ජීවිතේ මේ අති උත්තමයන්ගේ ජීවිත කතා අපේ ජීවිත කතාවල වලට ගලපගෙන අපි බලන්න ඕනේ. අපේ අඩුපාඩු කොච්චර තියෙනවද? අපේ වැරදි කොච්චර තියෙනවද? ඒ අඩුපාඩු අපි කොහොම හදාගන්න ඕනද? ඒ වැරදි අපි කොයිතරම් හදාගන්න ඕනද? කෙලෙස් නැති කරගන්න අපි මොනවද කරන්න ඕනේ? බුදු පියාණන් වහන්සේ කියලා දුන්න මාර්ගයේ අපි කොහොමද ගමන් කරන්න ඕනේ? මෙන්න මෙහෙම අති උත්තමයන්ගේ ජීවිත කතා ආදර්ශයට අරගෙන අපි හැදෙන්න ඕනේ. කෙනෙක් කියන්න පුළුවන් ඔය අනුකරණයක් ඔය කරන්න කියලා. පිළිතුරු ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ මෙච්චර කාලයක් අපි කලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුකරණය කරපු එක. මෙච්චර කාලයක් අපි කලේ සාරිපුත්ත අති උත්තමයන්න් වහන්සේ, මොග්ගල්ලාන අති උත්තමයන්න් වහන්සේ ඇතුළු, කොණ්ඩඤ්ඤ අති උත්තමයන්න් වහන්සේ ඇතුළු මේ මහා ශ්‍රාවකයන්න් වහන්සේලා කලේද භාග්‍යවතුන් වහන්සේ අනුකරණය කරපු එක. භාග්‍යවතුන් වහන්සේ යම් දෙයක් දේශනා කළාද ඒ විදිහටම ජීවිතය හදාගත්ත එක. එහෙනම් අපි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින්ම ගමන් කරන එක. එහෙනම් අපි කරන්නේත් ඒ අනුකරණයමයි. අනුකරණය කරනවා කියන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒක හරියට කරනවා. වෙනත් අය නෙවෙයි අනුකරණය කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකීන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඒ අනුකරණයත් අපිව සසරේ ඇඳලා බැඳලා තියාගන්න එක නෙවෙයි. අපිව මේ සංසාර සාගරයෙන් එතරටපත් කිරීමයි කරන්නේ. එහෙමනම් මේ නකුල මාතාව නකුල පිතාවට බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නා විශේෂ අග්‍රස්ථානයක්. විශ්වාසය ඇත්ත වුන් අතර අග්‍රයි කියන අග්‍රස්ථානෙත් ලබලා දුන්නා. හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගෙන් ඒ අග්‍රස්ථානය ලබන්න නම් කොයිතරම් සසරේ පින් කරලා තියෙනවද? හුඟක් මේ සසරේ විදලා හුඟක් පින් කරලා සුවඳ හමන ශ්‍රී මුක ධාතුවේ මහ විශාල පිරිසක් මැද්දේ බුදු පියාණන් වහන්සේ හඬ අවදි කරවලා විවර කරලා විශ්වාස ඇත්ත වුන් අතර අග්‍රයි කියලා අගතන්තර ලබලා දෙනකොට කොයි තරම් සතුටක්, නිහතමානී සතුටක් මේ නකුල මාතාවට නකුල පිතාවට තියෙන්නේ නැද්ද? එවනම් අපිටත් එහෙම වෙන්න බැරිද? අපටත් එහෙම වෙන්න පුළුවන්. මුලින් සඳහන් කළා වගේ වෙරවැයෙන් වඩනවා නම්, වීරිය වඩනවා නම්, අදිෂ්ඨානීය තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම් අපටත් එහෙම වෙන්නේ. අපටත් එහෙම වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ අනුමත කරමින් ඒ විදිහටම ගමන් කරනවා නම්. පිළිතුරේ අපේ ජීවිතයේ කොයිතරම් අපි වැරදි අඩුපාඩු කරනවද? අපෙන් හොරකම් කරන අයට අපි යනවා ගහන්න බනින්න. අපිට නිඳා කරන අයට අපි යනවා ගහන්න බනින්න. අපිට අපහාස කරන අයට අපි යනවා ගහන්න බනින්න. අඩුම තරමේ අපේ ගෙට පැනලා හොරකම් කරේ යම් කෙනෙක්ද ඒ හොරකම් කරපු එක්කෙනාව හරි අපි අල්ලගෙන නිසි දඬුවම් නීත්‍යානුකූලව පවරලා හොරාට දඬුවම් දුන්නා කියලා ඒකට සතුටු වෙන්න හරි අද බොහෝ මේ සමාජයේ මිනිස්සු වැඩ කටයුතු කරනවා. කෙනෙක් විඳවනවා දකින්න මේ සමාජයේ මිනිස්සු හරි කැමතියිනේ. කෙනෙක්ව විහිළුවට ගන්න, කෙනෙක් විඳවනවා දකින්න, කෙනෙක් අඬවනවා දකින්න, අඬනවා දකින්න, කෙනෙකුට විහිළු තහළු ඕපදූප කියවලා රිදවන්න මේ සමාජය හරි කැමති. හැබැයි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිසිම දවසක ඒ කාරණා කරනවද? ඒ කිසිදු කාරණාවක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිද්ධ කරන්නේ නැහැ. එහෙනම් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයෝ මේ ලෝක තලය කොයි තරම්නම් ලස්සන කළාද? මේ සමාජයේ කොයි තරම් ලස්සන කළාද? ස්වභාව ධර්මයේ කොයි තරම් ලස්සන කළාද? ගිහි සමාජයේ කොයි තරම් ලස්සන කළාද? පෞල් සංස්ථාව කොයි තරම් ලස්සන කළාද? ගෘහ ජීවිතයේ කොයි තරම් ලස්සන කළාද? රටක් රාජ්‍යයක් පාලන තන්ත්‍රයේ කොයි තරම් ලස්සන කළාද? වෙන කවුරුවත් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරම් ලස්සන කළාද? භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් ලස්සන කළාද? වෙන කවුරුවත් නෙවෙයි. ශ්‍රද්ධා සම්පන්න. තවත් හොඳම උදාහරණයක් එක කාන්තාවක් වෙච්ච කාතියානි උපාසිකාව. කාතියානි උපාසිකාව කියන්නේ මහ පුදුම ශ්‍රද්ධාවක් තියෙන උපාසිකාවක්. කාලී කුරරගරිකා. කාලී කියන්නේ ඇයිගේ යෙහෙළිය. අපි කවුරුත් දන්නවා කාලී කියන්නේ කවුද කියලා. කවුද මේ කාලී කියන්නේ? කුටිකන්න සෝන මහරහතන් වහන්සේගේ අම්මා. ඒ තමයි කාලී කියන්නේ. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුණි හරි අපූර්ව විදිහට කාලී කුරරගරිකාව. ඒ ක්‍රමය සඳහන් කරලා තියෙනවා මේ පිටකයේ අට කතාව තුල. පිටකයේ අට කතාව තුල සඳහන් කරලා තියෙනවා බොහොම දිගට. කුටිකන්න සෝන අති උත්තමයන්න් වහන්සේගේ අම්මා. කුටිකන්න සෝන මහරහතන් වහන්සේ තමන්ගේ අම්මා අරමුණු කරගෙන ධර්මයේ දේශනා කරනවා. කාතියානි උපාසිකාවත් හරි ශ්‍රද්ධා සම්පන්න නිසා එයත් ඒ බණ අහන්න එතෙන්ටම ගියා. ධර්ම ශ්‍රවණය කරන්න මහරයා එළි වෙනකන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම්. පහන් ආලෝකයෙන් බැබිලි බැබිලි පුදුමාකාර ලස්සනකින් මෙතන වට වෙලයි තියෙන්නේ. ධර්ම දේශනාව ආරම්භ වෙලා ධර්ම දේශනාව සිද්ධ වෙනකොට කාතියානි උපාසිකාව තමන්ගේ සේවිකාවකට කතා කරලා කියනවා සේවිකාව අපිත් මගේ යෙහෙළියගේ පින්කම අනුමෝදන් වෙන්න ඕනේ. පින්කමට සහභාගී වෙලා තව පිනක් කරගන්න ඕනේ. ඒ නිසා මගේ ගෙදරට ගිහිල්ලා මාලිගයට ගිහිල්ලා මේ ගෙදර තියෙන පහන් දල්වන්න අවශ්‍ය කරන තෙල් ඒ වගේම බැටි පහන් මේ දේවල් අරගෙන මෙතෙන්ට එන්න. එහෙම මතක් කරපුවාම 16 යනවා ගෙදරට. පිරිසිදු ගෙදරට යනකොට එදා දවල් ඉඳලා හොරු වගේක් පොළොව යටින් බින්ගයක් හරනවා. උම්මගක් හරනවා. මේ නගරයේ තියෙන ලොකු ගෙවල් වල මුදල් කොල්ල කන්නේ. රම්බඩු බඩු බාහිර ආදී කොල්ල කන්න රැට කොල්ල කන්නේ යටින් උමගක් හරනවා. මේ උමග මතුවනේ කාතියානි උපාසිකාවගේ ගෙදරින්. දැන් මේ හොරු කණ්ඩායම 900. මේගොල්ලෝ කොයිතරම් බුද්ධිමත්ද? හොර නායකයාත් මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන බණ අහනවා. කාතියානි උපාසිකාව පිටිපස්සෙන් ඉන්නේ. හැබැයි කාතියානි උපාසිකාව මේක දන්නේ නැහැ. කුටිකන්න සෝනාති උත්තමයන්න් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් ගෙදරට ගිහිල්ලා තෙල් පහන් වැටි මේ අවශ්‍ය කරන කාරණා අරගෙන යනකොට ගෙදර මැද්දේ යටින් හොරු උඩට එනවා. මේක දැක්ක සේවිකාව දුවගෙන ඇවිල්ලා මතක් කළා සිටු දේවියනි හොරු පොළොව යටින් උමගක් හරගෙන ඇවිල්ලා ගේ ඇතුලෙන් මතුවෙලා කියලා. දැන් ඇයි දන්නේ නැද්ද හොරකම් කරනවා කියලා? හොරකම් කරනවා කියලා දන්නවා. ඇයි හිතනවා මම ඊටාම දුර්ලභ වූ ධර්මයක් මේ ශ්‍රවණය කරන්නේ. නැවත මට මේ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි මතක් කරනවා මේ කාරණා සේවිකාවට. සේවිකාවෙනි හොරු ඔය ගන්න දෙයක් ගත්තා වේ. ඒ අරගන්න දේවල් නැවත දෙනවා නම් දෙයි. අපි නැවත ඒ ගෙදරට දුවන්න ඕනේ.
මහා හොරදෙටුව මේ කාරණාව දැනගන්නවා. සුළු හොරු ටික තමයි අර යටින් ඉඳගෙන හාරන්නේ. මහා හොරදෙටුව කල්පනා කරනවා බැරි වෙලාවත් මේ කාතියානි උපාසිකාව මෙතනින් නැගිටලා තමන්ගේ ගෙදරට දුවගෙන ගියොත් එහෙම අපි ඉවරයි. ඒ නිසා මෙතනම සිරියෙන් ඇනලා මෙතනම මේව මං ඝාතනය කළා දාන්න. ඉතින් ඒ අර විදිහට කියනකොට හොරදෙටුවත් නිහඬවම හිටියා. එතන ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරලා එළි වේගෙන එනකොට හොරදෙටුව කල්පනා කරනවා මේ වගේ උත්තමාවියක් ඇයට තමන්ගේ ධනය පිළිබඳව ගෙවල් පිළිබඳව ධන දාන්නේ රන් රිදී මුතුමැණික් පිළිබඳව කිසි ඕමනාවක් තිබුණේ නැහැ. ඇය අපිට අනුකම්පා කළා. නැත්නම් මෙතන මහ විනාශයක් වෙන්න තිබුණේ. ඇය මම ඝාතනය කළෙත් නෑ එතෙන්ට නොගිය නිසා. ඇයත් මෙතෙන්ටලා ඉඳගෙන බණ ඇහුවා. අපිට හොරකම කරන්න පහසු වුණා. හැබැයි මේ වගේ උත්තමාවියකට අපි ඇයගෙන් හොරකම් සිද්ධ කරනවා නම් අපේ හිසේ හෙනගිඩි වැටෙනා වගේ අපිට මේ මහ පොළොවේ පණ පිටින් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක අපිට ගැලපෙන්නේ නැහැ. හොරු වුණත් අපිට ඒක ගැලපෙන්නේ. මම වහාම ගිහිල්ලා සියලු හොරුත් එක්ක ඇවිල්ලා 900ක් එක්ක ඇවිල්ලා කාතියානි උපාසිකාවගෙන් මෙතන සමාව ගන්න ඕනි කියලා හොරු ටික එක්කගෙන ඇවිල්ලා ධර්ම දේශනාව අවසන් කරනකොට කාතියානි උපාසිකාව ළඟ වැඳ වැටලා ආර්යාවිනි අපිට සමාවෙන සේක්වා. ආර්යාවිනි අපිට සමාව දෙන්නේ. ආර්යාවිනි අපිට අනුකම්පා කරන්න කියලා සමාවිල්වා. ඒ වෙලේ අහනවා සමාව දෙන්න මොකද්ද කරපු වැරද්ද? ඇයි මං සමාව දෙන්න ඕනේ? ඔයගොල්ලෝ කවුද? ඒ වෙලේ මතක් කළා ඔබගේ නිවසට උමගක් හාරගෙන ඇවිල්ලා හොරකම් කරන්න ආවේ අපි. ඔබ වාගේ උත්තමාවියකට හිරිහැර කරනවා නම් අපේ හිස මතට හෙනගිඩි කඩාගෙන වැටෙනවා වගේ වෙනවා. අපට සමාව වෙන්න අපි මේ හොරකම කරන්න හැදුවේ කියලා කාරණා මතක් කළා. සමාව දෙන්න කිව්වා. ඒ වෙලේ අය කිසිම හිතේ තරහක් නැතුව සමාව දුන්නා. හැබැයි අපි වගේ අය සමාව දෙයිද? අපි වගේ අය මොකද කරන්නේ? හිතේ කොනක හරි මොනවා හරි වැරද්දක් අපේ හිතේ තියාගන්නවා. පුංචි හරි දේශයක් අපේ හිතේ අපි තියාගන්නවා. ඒ සමාව දුන්නා. නැවත මතක් කරන ආර්යාවිනි අපට සමාව දෙනවා නම් ඔබතුමියගේ යෙහෙළියගේ පුත්‍ර රත්නය ළඟ අපට පැවිදි වෙන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අවස්ථාවත් ලැබලා දෙනවා. කුටිකන්න සෝන උත්තමයන් වහන්සේ අනුකම්පා කරලා මේ හොරු 900 දෙනාවම පැවිදි භූමියට පත් කරනවා. පස්සේ කාලේදී මේ සම්මා සම්බුද්ධ ශාසනය හුඟක් ධර්ම විනයේදීලා හුඟක් වෙරවැයන් වඩලා සංසාර සාගරයෙන් එතරටපත් වෙලා රහතන් වහන්සේලා වෙලා සසරගාමී ජීවිතේ නිමා කරලා දානවා කියලා සඳහන් කරනවා. හොරු 900 දෙනෙක් සංසාර සාගරයෙන් එතරටපත් වුණ හැටි කාතියානි උපාසිකාව නිසා. තේරෙනව නේද උපාසිකාවට මොනව කරන්න පුළුවන්ද කියලා. චූල සුභද්‍රා වනේපිඩු සිටුතුමාගේ දුව පුංචි මුතු මුළු උග්ග නුවරම කාන්තාවකට විනාශ කරන්න තිබුණා. කාන්තාවකට මුළු ප්‍රදේශයක්ම විනාශ කරන්න පුළුවන් වගේම තමයි මුළු ප්‍රදේශයක්ම දියුණු කරන්නත් පුළුවන්. අනේපිඩු සිටුතුමාගේ දුව චූල සුභද්‍රා මුළු නගරයක්ම සංසාර සාගරයෙන් මුළු උග්ග නුවරම එතරටපත් කරනවා. දැන් හිතලා බලන්න ශ්‍රද්ධාවන්තයින්ගේ හැටි. අපිට මෙහෙම ශ්‍රද්ධාවක් තියෙනවද? මෙහෙම ශ්‍රද්ධාවක් අපි ගාව නැතිනම් අපි එහෙම ශ්‍රද්ධාවක් උපේ ගන්න ඕනේ නැද්ද? එහෙම ශ්‍රද්ධාවක අපි යෙදෙන්න ඕනේ නැද්ද? මට ශ්‍රද්ධාව නැත්තම් නූපන් ශ්‍රද්ධාව මම ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන තියෙන ශ්‍රද්ධාව තව මම වඩා වර්ධනය කරගන්න ඕනේ. එහෙම තමයි අපි මේ බුද්ධ ශාසනය යෙදෙන්න ඕනේ. එහෙමනම් කාතියානි උපාසිකාව අපේ බුදුරජාණන් වහන්සේ ඇයට පස්සේ කාලයේදී විශේෂ අග්‍රස්ථානයක් ලැබලා දෙනවා. නොසැලෙන පැහැදීම් යුක්ත වූ උවසියන් අතර අග්‍රස්ථානයක් ඇයට ලැබලා දෙනවා. අපි මේ අද සාකච්ඡා කළේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇත්තවුන් කීප දෙනෙක් මේ ශාසනයේ යෙදුන හැටි පිළිබඳවයි. ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලේ නිමාවටපත් වෙලා තියෙන නිසා අද අපි මේ දේශනාව නිමාවටපත් කරමු. ඔබටත් එහෙම ශ්‍රද්ධා සම්පන්නයින් බවට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්
නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ ලබා දෙන්නට යෙදුනේ කඩුවෙල පදිංචි රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ විශ්‍රාමික ආර්.එම්. සුදුමැණිකේ රත්නායක පින්වත් මෑණියන් සහ විදේශගතව සිටින ගයන් චතුරංග පුතණුවන් ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂෝ පින්වත් පිරිස විසින් මේ පින්වත් පිරිස විසින් රැස්කල එක්කල සියලෝම පින්දහම් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ අවසරයි දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේටත් අරහැපොළ විපස්සී මහා ස්වාමීන් වහන්සේ, කැන්දවිනේ රතනජෝති ස්වාමීන් වහන්සේ, ගල්දොල පියනන්ද ස්වාමීන් වහන්සේ, හෝකන්දර නන්දරතන ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ගුරුවරු දෙමව්පියන් ඇතුළු සංසාරගත මිය පරලෝ සපත් ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමීන් වහන්සේ, ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාමලි, රසිකා, අප්සරා, රුවිනි යන දියණියන්ටද රුවන්, සිසිර, කපිල යන බෑනාවරුන් සහ චානුක පුතුණුවන්ටද නිතුම්, ජයිඳු, හිරුන්, බිනු, මිනික යන දුවදරුවන්ටද මණිකේ රත්නායක පින්වත් මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින සියලුම දෙනාටමද සද්ධර්ම ශ්‍රවණී කරන සියලුම දෙනාටමද ලෝකවාසී ලංකාවාසී හැම දෙනාටමද මේ සියලුම පුණ්‍ය බලයන්ගේ ශක්තියෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාටද මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම සද්ධර්ම දේශනා කළ දේශකයන්න් වහන්සේටද පින් අනුමෝදන් කරනවා. මාහට අනුමෝදන් කළ සියලුම පින් දහම් මා ප්‍රවෘජා භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ ධර්ම දානමේ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.